මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීවෂ්ටම සීලය සමාදන් වෙන නමස්කාර. බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादियामि परुषा वाचा वेरमणि सिक्खापदं समादियामि सम्पप्पलापा वेरमणि सिक्खापदं समादियामि मिच्छा आजीवा वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं आजीवट्ठमक सीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादितव्यं समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् ये च रूपोपगा सत्ता ये च अरूपण्ठायिनो निरोधं अपजानन्ता आगन्तारो पुनर्भवं ये च रूपे परिज्ञाय अरूपेषु असंठिता निरोधे ये विमुच्यन्ति ते जनामच्युहायिनो कायेन अमतं धातुं फुसयित्वा निरूपधिं उपधिपटिनिसंसर्गं सच्चेकत्वा नासवो देशेति सम्मा सम्बुद्धो अशोकं विरदं वदन्ति
සදහවත් පින්නතුනි, අසලපුර පසළොස්වක පෝය දවසක තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයා හමුවේ තිබූ චතුරාර්ය සත්‍ය ධර්මය එතෙක් ලෝකයා නොඇසූ විරු අන්දමේ ආශ්චර්යවත් ධර්මයක්. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන ආර්ය සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්ම නියාමතාව මතයි. ඒක නිසා අද මේ ඇසළ පොයේ දවසේ අපි අපේ 11 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට නිරෝධ සත්‍ය ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිරෝධ සත්‍ය ලෝකයා ඇතෙක් නොඇසූ විරු එකක් බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනකුයි අපි ඉදිරියට ගත්තේ. ඉතිවුත්තක පාළියේ තික නිපාතයේ මේ ගාථා තුන හඳුන්වලා දෙන්නේ මෙන්න මෙහෙම පාඨයකින්. උත්තං හේතං භගවතා උත්තං අරහතාති මේ සුතං. අරහත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරන ලදැයි මම විසින් නැසන ලදී. වදාරපු කාරණේ කෙටියෙන් සඳහන් වෙන්නේ රූපෙහි භික්කවේ අරූපා සම්දතරා අරූපෙහි නිරෝධෝ සම්තරෝති. මහණෙනි, රූප තත්වයන්ට වඩා රූප ධානවන්ට වඩා අරූප ධාන ශාන්තිය, අරූප ධාන වලට වඩා නිරෝධේ ශාන්තිය. ඊළඟට ප්‍රකාශ වෙනවා කෙටියෙන් මෙන්න මේ ප්‍රමාණ කාරණයක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළා. එහිලා මෙසේද කියනු ලැබේ කියලා ඔන්න ඊළඟටයි අර ගාථා තුන දක්වන්නේ. ඒ ගාථාවල අර්ථය අපි බලමු. යේච රූපෝපගා සත්තා යේච අරූපට්ඨායිනෝ. රූප ධාන වලට එහෙම නැත්නම් රූප තත්ත්ව වලට රූප භව වලට එළඹෙන යම් සත්‍යෝ වෙද්ද, ඒ වගේම යේච අරූපට්ඨායිනෝ අරූප භවයන්හි රඳා සිටින යම් සත්‍යෝ වෙද්ද, නිරෝධං අපජානන්තා නිරෝධයේ තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනබ්භව නැවත නැවත භවයට පැමිණෙනවා. යේච රූපේ පරිඤ්ඤාය යම් කෙනෙක් රූපයේ தත්ත්වය පිළිසිඳ දැනගත්තා නම්, ඒ වගේම අරූපේසු අසංඨිත අරූපයන්හි රඳන්නේ නැත්නම්, නිරෝධයේ තේ විමුච්ඡanti තේ ජනා මච්චුහායනෝ ඒවයිත් නොරඳා යම් කෙනෙක් නිරෝධෙහි විමුක්ත වෙද්ද, ඒ සත්‍යයෙන් තමයි ඒ අය තමයි මාර්යා පළවහරින්. ඊළඟට කායේන අමතං ධාතුන් පුසයිත්වා නිරූපදීන් උපදීපටි නිස්සග්ගං සච්චිකත්වා අනාසවෝ දේශේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පදං. කයින් නිරුපදී නම් වූ අමෘත ධාතුව ස්පර්ශ කරලා කායේන අමතං ධාතුන් පුසයිත්වා නිරූපදීන් උපදීපටි නිස්සග්ගං සච්චිකත්වා. උපදීපටි නිස්සග්ග කියලා කියන උපදීන් අතහැරීම සාක්ෂාත් කරගෙන අනාශ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශේති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පදං. නික්ෂෝකී වූ කෙලෙස් රහිත වූ ඒ නිර්වාණ තත්ත්වය ප්‍රකාශ කර දේශනා කර. ඕකයි ඒ ගාථාවල අදහස. එතකොට මේ ගාථා වලින් කියවෙන අදහස අපට ඊ타ත්ම පැහැදිලිව ප්‍රකාශ කෙරෙන වටිනා සූත්‍රයක් තමයි දීඝනිකායේ පොට්ඨපාද සූත්‍රය. මේ දීඝනිකායේ එන පොට්ඨපාද සූත්‍රයේ ඒකේ නිදාන කතාව හැටියට දක්වන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරන කාලයක පොට්ඨපාද කියන පරිබ්‍රාජකයා සිය ගණන් පරිබ්‍රාජක පිරිසක් එක්ක මල්ලිකා රාමයේ නමිති මල්ලිකා දේවිය ඒ අන්‍ය තීර්ථකයන් සදා තනු ශාලාවෙහි වාසය කළා. බුදුරජාණන් වහන්සේ එක දවසක් සවැත් නුවරට පිණ්ඩපාතයේ ඇතුල් වෙලා කල්පනා කරනවා, සවැත් නුවරට පිණ්ඩපාතයේ ඇතුල් වෙන්න දැන් කල් වැඩි, මම යන්න ඕන මේ පොට්ඨපාද පරිබ්‍රාජකයා ඉන්න මල්ලිකාරාමයට පොට්ඨපාද පරිබ්‍රාජක හමු වෙන්න කියලා හැම අදහස් කරලා බුදුරජාණන් වහන්සේ ඒ දිශාවට වඩිනකොට පොට්ඨපාද පරිබ්‍රාජකයා ඒ වෙලාව වෙනකොට බොහෝ තැන්වල ඔහොම සඳහන් වෙනවා යන්නේ තීර්ථකින් පිළිබඳව. අර ඒ පරිබ්‍රාජක පිරිස එක්ක ධර්මානුකූල නොවන දෙතිස් කතාවෙන් යුක්තව උස් හඬ නගමින් කතාමින් කරමින් හිටියා. පොට්ඨපාද පරිබ්‍රාජක ඈතදීම දෙකලා භාග්‍යතුන් වහන්සේ වඩිනවා.
තමන්ගේ පිරිස නිහඬ කළා. භවත්නි නිහඬ වෙන්න. ඔන්න භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ නිහඬියාව ප්‍රිය කරන කෙනෙක්, නිහඬියාවට වර්ණනා කරන කෙනෙක් කියලා කිව්වහම ඔන්න පිරිසත් නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කළා. එනකොටම පොට්ටපාද පරිබ්‍රාජකයා ස්වාගතම් කියලා පිළිගත්තා. වඩින්න භාග්‍යතුන් වහන්සේ බොහොම කාලෙකින් මේ පැත්තට ආවේ කියලා උස්සාසනයක් බුදුරජාණන්සේට පනවලා බුදුරජාණන් වහන්සේ වැඩ ගුණාට පස්සේ මිටි ආසනයක ඉඳගත්තා. ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ පොට්ටපාද පරිබ්‍රාජකයන් අහනවා, පොට්ටපාද මං එන වෙලාව වෙනකොට ඔබ හැම මොකද්ද කොයි විදිහේ කතාවකද යෙදලා හිටියේ? එතකොට පොට්ටපාද පරිබ්‍රාජකයා කියනවා, භාමිනී භාග්‍යතුන් වහන්සේ ඒ බඳු කතාවල් භාග්‍යතුන් වහන්සේට අහන්න දුර්ලභ නැහැ. ඒ කතාව තිබීවා කියලා ඔන්න වෙන මාතෘකාවක් මතු කරනවා. මොකද්ද? ඊටම වැදගත් මාතෘකාවක්. ස්වාමීනි මේ පහුගිය දවස්වල කුතුහල ශාලා නමිති ඒ කාලේ ඔය කාණ්ඩෙට නොයෙකුත් විවිධ සමන බ්‍රාහ්මණීන්ට එකතු වෙලා රැස්වීම පවත්වන්න ඉඩ තිබුණු කුතුහල ශාලාවේ රැස්වුණු ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස අතර මෙන්න බෙමඳු කතාවක් මතු වුණා. කෙසේද අபிසඤ්ඤා නිරෝධය වෙන්නේ? අபிසඤ්ඤා නිරෝධය කියලා කියන්නේ පින්වතුනි සංඥාවේ ඉහළ මට්ටම් නිරුද්ධ වීම කෙසේ වෙන එකක්ද කියලා. මේ මාතෘකාව මතු වුණාම මේ පොට්ටපාදයි මේ කතා කරන්නේ. මේ මාතෘකාව මතු වුණාම ඇතම් කෙනෙක් මෙන්න මෙහෙම කිව්වා. අහේතු අපච්චය කියන්නේ හේතු ප්‍රත්‍ය කිසිවක් නැතිවයි සංඥාව පුරුෂයෙකු තුළට ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. සංඥාව ඇතුල් වුණාම මේ පුද්ගලයා සංඤී වෙනවා, පිට වුණාම අසංඤී වෙනවා. ඔන්න එක්කෙනෙක් එක කොල්ලක් කියාපු මතේ. එතකොට තව කොල්ලක් කියනවා නෑ නෑ ඒක එහෙම නෙවෙයි වෙන්නේ. සංඥා පුරුෂයාගේ ආත්මය. ඒ ආත්මය ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙන අවස්ථාවේ මේ පුද්ගලයා සංඤී වෙනවා, පිට වුණාම අසංඤී වෙනවා. ඔන්න ඒගොල්ලෝ කියන අபிසඤ්ඤා නිරෝධය. ඔන්න ඊළඟට තුන්වෙනි කොල්ලක් කියනවා. තුන්වෙනි කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෙවෙයි වෙන්නේ. ඉන්නවා බොහොම මේ 이르දිමත් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මහානුභාව සම්පන්න ඒ ශ්‍රමණ බ්‍රාහ්මණීන් අර පුද්ගලයා තුළට සංඥාව ඇතුල් කරනවා, පිට කරනවා. සංඥාව ඇතුල් කර හැටියේ ඒ පුද්ගලයා සංඤී, පිට කරාම අසංඤී. හතරවෙනි කොල්ලක් කියනවා නෑ නෑ ඒකත් එහෙම නෙවෙයි. 이르දිමත් මහානුභාව සම්පන්න දේවතාවුන් ඉන්නවා. දේවතාවුන් අර පුද්ගලයාගේ හිත ඇතුළට සංඥාව ඇතුල් කරාම සංඤී වෙනවා, පිට කරාම. ඉතින් මෙන්න මේ කතාව අහන් හිටිය අවස්ථාවේ භාග්‍යතුනි මේ පිටවාද කියනවා මට භාග්‍යතුන් සිහිපත් වුණා. භාග්‍යතුන් වහන්සේ සිහිපත් වුණා. මේ අபிසඤ්ඤා නිරෝධය පිළිබඳ පිරිසිදු අවබෝධයක් ඇති භාග්‍යතුන් වහන්සේ මට සිහියට නැගුණා කියලා ඔන්න ඊළඟට කෙලින්ම ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. කෙසේද භාග්‍යතුන් වහන්සේ, කෙසේද ස්වාමීනි අபிසඤ්ඤා නිරෝධය වන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර පිළිබඳ කතන්දර ඉදිරිපත් කරන්න කලින් මේ පින්නතුන්ට අතුරු කාරණයක් මතු කරන්න මේක මේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අගීමට උපකාර වෙන මේ යෝන කාලය වෙන විට ಭಾರತೀಯ යෝගී චින්තනය එක්තරා තීර්ණාත්මක තැනකට ඇවිල්ලා ප්‍රශ්න කර තැනකට ඇවිල්ලා ඔබතෝ කොටික තත්වයකටපත් වෙලා හිටියේ. ඒ අය සංඥාව ඊටාම ඉහළ මට්ටමට ගියා. දැන් මේ පින්නතුන්ට අහන්න තියෙනවා මේ ඒ යුගයේ වෙනකොට ಭಾರತයේ ඒ නේව සංඥා නා සංඥා කියන උතුම් තත්ත්ව නේව සංඥා කියන තත්ත්වයට ගිහිත් ආයත් හිටියා. අහලා තියෙනවා මේ අපේ බෝධිසත්ව ඒ සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍මණය කළා. සොයාගෙන ගිය ආචාර්යවරු දෙන්න ආලාර කාලාම උද්දකරාම පුත්ත. ඒ නාලාර කාලාම කියන ආචාර්යවරයා ආකින්චඤ්ඤායතන කියන අරූප ධානය තත්ත්වය ලබාගෙන හිටියා. ඊළඟට උද්දකරාම පුත්ත ආචාර්යවරයා නේව සංඥා නා සංඥායතන කියන ඉහළම අරූප ධානය තත්ත්වය ලබාගෙන හිටියා. නමුත් මේ පින්නතුන් අහලා තියෙනවා ඒ අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ ආචාර්යවරුන් දෙන්න තොල් හොලවනකොට වචන කීපයක් කතා කරනකොට ඒ ඔක්කොම තත්ත්ව ලබාගෙන ඒ අය ආචාර්යත්වයෙන් පුදද්දිම මෙතන නිවන නැහැ කියලා නික්ම ගියා. අන්න එතනකින් අපිට යමක් හිතන්න තියෙනවා. ඒ අය හිටියේ එක්තරා තීර්ණාත්මක තැනක. උත්තරයක් නැති ප්‍රශ්නයක. ඒ උත්තරයක් නැති ප්‍රශ්නය මැදුම් සංගියේ එන පංචත්තේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම. සංඥා රෝගෝ, සංඥා ගණ්ඩෝ, සංඥා සල්ලං, අසංඥා සම්මෝහෝ. ඒතං සන්තං ඒතං පණීතං යදිදං නේව සංඥා නා සංඥා. ඒකේ තේරුම ඒ අයට තේරුණා මේ සංඥාවම කරදරයක්. සංඥාව රෝගයක්, සංඥාව ගඩක්, සංඥාව උලක්. නමුත් අනිත් පැත්ත බලනකොට අසංඥා සම්මෝහ සංඥාව නැතිවීම තුලින් මෝහයට වැටෙනවා. ඒක නිසා
ඒකට අතරමැදි තත්වයක් හැටියට විසඳුම මොකද්ද? නේව සංඥානා සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. අපි පහුගිය දේශනාවල මේ පින්නතුන්ට ඒක උපමාව කළේ සීසෝ පැදිල්ලක්. ඔන්න කොටිම කියවතත් ඒ යෝගීන් සීසෝ පදමින් හිටියේ. සංඥාවද අසංඥාවද කියලා. ඔන්න ඔහම තත්වයක් තීරණ තත්වයකදී බුදුරජාණන් වහන්සේ මේ ඉදිරියේ මේ ප්‍රශ්නේ තැබුවේ. ඔන්න එතන ඉඳලා ඉන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන ආකාරය බලමු. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන පළමුවෙන්ම පොට්ටපාද. ඒ යම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් කිව්වනම් අහේතු අප්‍රත්‍යව හේතුප්‍රත්‍ය කිසිවක් නැතිව සංඥාව ඇති වෙනයි පුරුෂයෙකුට කියලා. එයා මුලම වරද්දගත්තා. මොකද හේතුව? ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ධර්මානුකූල නිගමනය. සහේතුහි පොට්ටපාද සප්පච්චය පුරුෂස්ස සංඥා උප්පජ්ජන්ති නිරුද්ධಂತಿ. හේතුප්‍රත්‍ය සහිතවයි පුරුෂයෙකුට සංඥාව ඇති වෙන්නේ නිරුද්ධ වෙන්නේ. ඔන්න ඊළඟට වටිනා સિદ્ધාන්ත මේ පාඩයක් සඳහන් වෙනවා. මේ පින්නතුන් එක හොඳට හිතේ දරා ගන්න. නැවත අර සින්දුවක ධ්‍රුවපදයේ වගේ නැවත බුදුරජාණන් වහන්සේගේ විවරණේ ඒ સિદ્ધාන්ත මේ පාඩය මතුවෙනවා. මොකද්ද? සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ. සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ කියන්නේ ශික්ෂාව තුලින් ශික්ෂණය තුලින් සංඥාව උපදී. එතෙම් සංඥාව උපදී. ඊළඟට සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ. ශික්ෂාව තුලින් මතම් සංඥාව නිරුද්ධ වෙනවා. ඔන්න ඒ સિદ્ધාන්තය මතු කරලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක ස්පුට කිරීමට ඒක ඔප්පු කිරීමට ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙන්න මෙහෙම. කුමක්ද ඒ ශික්ෂාව කියන කොන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අපි කෙටියෙන් දක්වමු මේ අවශ්‍ය ටික මේ බොහෝ තැන්වල සඳහන් වෙන නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. තථාගත සම්මා සම්බුදු කෙනෙක් ලෝකයේ උපදිනවා. භාග්‍යවත් සම්මා සම්බුදු කෙනෙක් උන්වහන්සේ ඉපදිලා දෙවියන් මරුන් බමුණු සහිත මේ ලෝකේ යථා ස්වභාවය අභිඥාවෙන් ප්‍රත්‍යක්ෂ කර දැන පදාරලා මුලමදාග යහපත් වූ ධර්මයක් දේශනා කරනවා. ඒ දේශනාව අහනවා යම්කිසි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් අහලා ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගෙන සාසනය පැවිදි වෙනවා. සාසනය පැවිදි වෙලා සීල සම්පන්න වෙනවා. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. සති සම්පජාඤ්ඤයෙන් යුක්ත වෙනවා. සන්තුට්ඨි කියලා කියන ඒ ගුණයෙන් යුක්ත වෙනවා. එහෙම යුක්ත විවේකයට ගිහිල්ලා තමන්ගේ හිත අභිජ්ජා, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, පීචිකිච්ඡා කියන නීවරණ ධර්මයන්ගෙන් සිත මුදා ගන්න. අභිජ්ජා කියලා කියන්නේ කාමච්ඡන්දයේ හැටියට සමහර තැන්වල දැක්වෙනවා. ඉතින් මෙන්න මේ නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසුදු කර ගන්නවා. පිරිසුදු කරගෙන ඊළඟට අන්න අර ඒ තන්පත්ව ඊළඟට සඳහන් වෙන්නේ මේ නීවරණයන් ඔන්න එතන ඉඳලම තියෙන පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙන හැටි. මේ පින්නතුන්ට බලා ගන්න පුළුවන්. ඒ ධානයට ලං වෙන ආකාරය මේ විදිහටයි සඳහන් වෙන්නේ ධර්මයේ. ඒ භික්ෂුව තමා තුළ නීවරණයන් ප්‍රහීන වූ බව ඒ ප්‍රත්‍යවේක්ෂා කළ බලනකොට හිතලා බලනකොට ප්‍රමෝදයක් ඇති වෙනවා. දැඩි සතුටක් ඇති වෙනවා. ඒ දැඩි සතුට සංසුන් කරගෙන ප්‍රීතියකට හරව ගන්නවා. ප්‍රීතිය ඇති සිතෙහි කය සංසුන් වෙනවා. ප්‍රීතිමත් සිත ඇති නිසා සංසුන් වුණු කය තුලින් සියුම් සුවයක් විඳිනවා. ඒ සුවය තුල සිත සමාධිමත් වෙනවා. එතකොට ඊළඟට මේ භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙහෙම. ඒ භික්ෂුව කාමයන්ගෙනුත් අකුසල ධර්මයන්ගෙනුත් සිත මුදාගෙන විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා. ඔන්න එතෙන්දී අර ආයතන સિદ્ધාන්තයේ මතු කරන බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගේ කලින් යම් කාම සංඥාවක් තිබුණා නම් ඒ නිරුද්ධ වුණා අර ශික්ෂණය තුලින්. ඒ වෙනුවට විවේකජ පීතිසුඛ සුඛම සත්‍ය සංඥා කියලා කියන ප්‍රථම ධානයට අයිති ඒ කාමයන්ගේ නිවත් වීම කියලා කියන විවේකයෙන් හටගත් ප්‍රීතිය සුඛය ඇති සියුම් සත්‍ය සංඥාව ඇති කියලා කියන සංඥාව ඒ භික්ෂුව තුල ඇති වෙනවා. ඔන්න ආයිත හවුරු කරන බුදුරජාණන් වහන්සේ අර පාඩයෙන් ඒවම්පි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නේද. මෙසේම මෙන්න මේ පොට්ටපාද මේ විදියට තමයි ශික්ෂාවෙන් නැතම් සංඥාවන් උපදින්නේ නැතම් සංඥාවන් නිරුද්ධ වෙන්නේ. ඔන්න ඊළඟට දෙවෙනි ධානයට යන හැටි කෙටියෙන් සලකා ගන්න මේ පින්නතුන්. එතකොට ඊළඟට කියන්නේ කොටිකුත් සෑමයි කියලාත් ඇති. ඊළඟ ඒක ගොරෝසු තත්ත්ව ඒ ප්‍රථම ධානය නැවත පුරුදු කරනකොට ඒ යෝගියාට තේරෙනවා එතෙන් අංග ගොරෝසු රළු හැටියට. ඒවා තමයි ඔන්න පළමුවෙන්ම විතක්ක විචාර. ඒක නිසා දෙවෙනි ධානයේදී කරන්නේ විතක්ක විචාර සංසිඳීමෙන් ඒ වෙනුවට සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයක් මතු කර ගන්නවා. එතකොට ඒ භික්ෂුව පිළිබඳව වන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ භික්ෂුවට කලින් තිබුණු විවේකජ ප්‍රීති සුඛ සුඛම සත්‍ය සංඥා කියන එක. විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති
ප්‍රථම ධානය පිළිබඳ සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට සමාධියෙන් හටගත් සමාධිච පීත සුඛං සුගම සත්‍ය සංඥා. සමාධියෙන් හටගත් පීත සුඛය පිළිබඳ සියුම් සංඥාව ඇති වෙනවා. ඒවම්පි සික්ඛා උප්පජ්ජಂತಿ ඒවම්පි සික්ඛා නිරුද්ධ. ඔන්න මේ විදිහටයි එක ශික්ෂාවකින් එක තත්වයක් එක සංඥා මට්ටමක් අතහැරෙන්නේ එක සංඥා මට්ටමකටපත් වෙන්නේ. ඔන්න ඔහොම කියලා ඔන්න ඊළඟට තුන්වෙනි ධානය. ඒකෙදිත් කෙටියෙන් සලකා ගන්න. එතෙන්දී තියෙන්නේ ඒ භික්ෂුවට තේරෙනවා ප්‍රීතිය කියන එකත් ගොරෝසු වැඩි. එතකොට ඊළඟට මේ ප්‍රීතිය ඉවත් කිරීමෙන් ඊළඟට එතන කියන්නේ උපේක්ඛා සුඛ. අමුතු විදිහේ උපේක්ෂා සුඛයක් විඳිනවා තුන්වෙනි ධාන අවස්ථාවේ. එතකොට මේ භික්ෂුව පිළිබඳව කියනවා ඒ උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා. අර කලින් තිබුණ සමාධිච පීති සුඛ සුකුම සත්‍ය සංඥාව නැති වෙනවා. ඒ වෙනුවට ඒක නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා කියන ත්‍ෘතිය ධානයට අයිති ඒ සංඥාව ඒ භික්ෂුවට ඇති වෙනවා. ඒ සංඥාව ඇති වෙනවම ඒ පිළිබඳව සංඤී වෙනවා. ඒක දැනගන්න. ඔන්න ඊළඟට කියනවා ඒ ත්‍ෘතිය ධානයේ තියෙන ඒ සැප දුක් දුම්නස් ඔක්කොම ඉවත් කරලා ඊටාත්ම ඊටත් වඩා සියුම් වූ අදුක්ඛම සුඛ සත්‍ය සංඥා ඒක මතු කර ගන්න චතුර්ථ ධාන අවස්ථාව. ඒ භික්ෂුව පිළිබඳව කියවෙන්නේ අර කලින් තිබුණ උපේක්ඛා සුඛ සුගම සත්‍ය සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට අදුක්ඛම සුඛ නොදුක් නොසුව සියුම් සත්‍ය සංඥාව ඇති වෙනවා. ඔන්න එතකොට ඒ වෙනකොට හතරවෙනි ධානයට ඇවිල්ලා. ඔන්න ඊළඟට ඒ රූප ධාන. ඔන්න රූප ධාන සමතික්‍රමණය කරන හැටි ඊළඟට දැක්වෙනවා. ඒ භික්ෂුව රූප සංඥාවන් ඉක්මවීමෙන් රූප සංඥාවත් එක්ක යන පටිඝ සංඥාව කෙලවර කිරීමෙන් ඒ එක්කම යන නානත්ව සංඥාව විවිධත්වයේ පිළිබඳ සංඥාව මෙනෙහි නොකිරීමෙන් අනන්ත ආකාශය අනන්තයි කියන ඒ නිමිත්ත අරගත්තු ආකාසානං ඡායතන සමාපත්තියට සමවැදෙනවා. එතකොට මේ භික්ෂුව පිළිබඳව තියෙන ධර්මතාව පටිච්චසමුප්පාද ධර්මය අනුව දක්වන ඒ භික්ෂුවට කලින් තිබුණු රූප සංඥාව නිරුද්ධයි. ඒ වෙනුවට ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥා ආකාසානං ඡායතන පිළිබඳ සියුම් සත්‍ය සංඥාවක් ඒ භික්ෂුවට ඒ වෙනුවට ඇති වෙනවා. ඊළඟට එතන ඉඳලා ඔන්න ඊළඟට ඒ අරූප ධාන වශයෙන් තියෙන පළවෙනි එක ඊළඟට කියවෙනවා ඒ භික්ෂුව ඒ ආකාසානං ඡායතනය ඒකත් ඉක්මවලා ඒ ආකාශයට යොමුණු විඥානය අනන්තයි කියලා විඥානං ඡායතනයටපත් වෙනවා. පත් වුණාම මේ භික්ෂුව පිළිබඳව වෙනස දක්වන්නේ කලින් තිබුණු ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥාව සියුම් සත්‍ය සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට අන්න අර විඥානං ඡායතන සුකුම සත්‍ය සංඥාව මතුවෙනවා. ඒවම්පි එතනත් බුදුහාමුදුරු පෙන්වනවා නැවතත් ඒවම්පි සික්ඛායකා උප්පජ්ජන්ති ඒවම්පි සික්ඛා නිරුද්ධං. එසේ මෙන්න මේ විදිහට පොද්දපාද ශික්ෂාවෙන් එක් සංඥා මට්ටමක් නිරුද්ධ වෙන්නේ උපදින්න කියලා ඒ විදිහට ඊළඟට ඔන්න ඊළඟට එනවා අමුතු අවස්ථාවක්. ඊළඟට මේ භික්ෂුව විඥානං ඡායතනත් ඉක්මවලා කිසිවක් නැත කියලා කියන නත්තිකින්චි කියන ඒක නිමිත්ත කරගෙන ඊටාත්ම සියුම් වූ ආකින්චඤ්ඤායතනයටපත් වෙන සමාපත්තියටපත් වෙන. ඒ භික්ෂුව පිළිබඳව මෙන්න මෙහිමයි සඳහන් වෙන්නේ. කලින් තිබුණු විඥානං ඡායතන සුකුම සත්‍ය සංඥාව නිරුද්ධයි. ඒ වෙනුවට ආකින්චඤ්ඤායතන පිළිබඳ සුකුම සත්‍ය සංඥාව භික්ෂුවට ඇති වෙනවා අර ශික්ෂාව තුලින්. ඔන්න එතන ඉඳලා තියෙන අමුතුම සංදිස්ථානයක් එතන. කෙටියෙන් සඳහන් කරොත් දැන් පින්නතුන් අහලත් ඇති. අන්න දැන් ඔය අරූප ධාන නේව සංඥානා සංඥායතන තිබුණාට මොකද? ඒක සියුම් වැඩි විදර්ශනාවට පාදක කරගන්න. ඒක නිසා නමුත් ආකින්චඤ්ඤායතන තමයි මධ්‍යස්ථාන. එතන ඉඳලායි නේව සංඥානා සංඥායතන අදිෂ්ඨාන කරනවනම් එහෙම නැත්නම් නිරෝධයටපත් වෙන්නේ. ඔන්න එතකොට නේව සංඥානා සංඥායතනේ ඒ සීසෝ පැදිල්ල වෙනුවට මේ භික්ෂුව කරන ඒ චින්තනයේ තාමත්ම වටිනවා. හොඳට මතක තියාගන්න. මේ භික්ෂුව එතකොට මේ අපේ මේ ශාසනය යන භික්ෂුව යෝගීන් වගේ මේ භික්ෂුව ඔන්නයන්ට කල්පනා කරනවා. මෙහෙම. ආකින්චඤ්ඤායතන සංඥා දක්වලා තියෙන ශාසනයේ සංඥාග්ග කියලා. මොකද ලෞකික සංඥාවල කෙරවලයි. නත්තිකින්චි ඒක තමයි ලෞකික සංඥාවල කෙරව. එතකොට ඒකට ඒ සංඥාග්ග නාමය ලැබෙනවා. ඔන්න සංඥාග්ගේ සිටියා වූ ඒ භික්ෂුවට මෙන්න මෙහෙම හිතෙනවා. හිතවිල්ලක් ඇති වෙනවා. චේතේ මානස මේ පාපියෝ අචේතේ මානස මේ සෙය්‍යෝ. මේ චේතනා ඇතිවීම මහා කරදරයක්. චේතනාව නැතිතරම හොඳයි කියලා මම ඉතින් චේතනා අபிසංස්කාර ඇති කරනවා නම් චේතනාවත් සංස්කාරයක් නේ. චේතනා සංස්කාර ඇති කර ගන්නවා නම් මේ ඇති වුණු සියුම් සංඥාව නිරුද්ධ වෙනවා. ඒ වෙනුවට ඕලාරික ගොරෝසු සංඥා ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න කල්පනා කරන තීරණයක් ගන්නවා, අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. යන්නෝනාහං නෙචේතේ යං නාபிසංකාරේ යං. මම චේතනා අபிසංස්කාර නූපතිව ගන්නෙම් නම් ඉහිදි කියලා හිතලා
සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් ඒ අවස්ථාවේ කරනවා. ඒ ඊටාම සියුම් සංඥා තත්ත්වය නිසා. සෝ නචේව චේතේති නාභිසංස්කරෝති. ඒම භික්ෂුව චේතනා ඇති කරන්න ගත්තෙත් නෑ, අභිසංස්කරණය කරන්නෙත් නෑ. එතකොට මොකද්ද වෙන්නේ? ඔන්න බුදුරජාණන් පින්නු කරනවා. ඒ භික්ෂුවට අර කයින් තිබුණු ආකින්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වුණා. ඒ වෙනුවට වෙන සංඥාවක් මතුුනේ නෑ. ඒ වෙනුවට මොකද්ද වුනේ? සෝ නිරෝධං පුසති. ඒ භික්ෂුව නිරෝධය ස්පර්ශ කළා. අන්න එතකොට ඔන්න ඒ විස්තරය ඉවර කළ බුදුහස්කුළු වල දක්වන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වාක්‍යයෙන්. ඒවම්පි පොට්ටපාද අනුපුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සමාපatti හෝති. මහ දිග වාක්‍යයක්. ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න වෙනවා. මෙසේය පොට්ටපාද අනුපුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සමාපත්තිය වෙන්නේ. අනුපුබ්බ කියන්නේ අනුපිළිවෙලින්. අபிසඤ්ඤා කියන එක අපි කිව්වා ඒ සංඥාවේ උසස් මට්ටම්. අනුපුබ්බාදි සංඥා නිරෝධ. ඒක නිරෝධය කිරීම පිළිබඳ සම්පජාන සමාපatti. සම්පජඤ්ඤයෙන් යුක්තව කරන සංවැදීම සිදුවන්නේ මේ ආකාරයට. මේ අනුපුබ්බ කියන වචනේ ගැන පොඩි අටුවාවක් දුන්නොත් මේ අවස්ථාවේ දැන් මේ ශාසනය ඉතාම වටිනා වචනයක් ප්‍රතිපදාව පිළිබඳව අනුපුබ්බ කියන එක ඇතැම් තැන් වල දැක්වලා තියෙන මේ පින්තුන් අහලා ඇති. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. මේ ශාසනය තුල තියෙන්නේ අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාපටිපාටියක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක්. ඒකට අනුපුබ්බ කියන වචනේ තුල තියෙන පටිච්චසමුප්පාද. හිතලා බලන්න පරිපෙලක් ගැන එකින් එකකට ඒක නෙවෙයි අනුපුබ්බ. ඉතින් ඔන්න ඔන අනුපුබ්බාදි සංඥා. ඒකෙන් නිරෝධය ඒ විදිහට අනුපිළිවෙලින් ගිහිල්ලා අන්න අර මහා පුදුම විදියේ දැන් මේ පින්නතුන්ට අපි කියාපු ඩිංගකුත් මතක් කළොත් ඒක මේ සූත්‍රයේ නැතත් මේ ඇතැම් පින්නතුන් දන්නවා අපි අර නාම ධර්ම ගැන කියනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ගැන කිව්වයි කියලා. දැන් මේ සංඥාවේ වේදනා සංඥා වේදිත නිරෝධයනේ. ඒකට වේදනා සංඥා වලින් නිරුද්ධ වෙන එකට මේගොල්ලන්ට ප්‍රශ්නයක් උනේ අන්න සංඥාව අතාරින්න බයයි. මුලාවලට ඇටි කියලා. හේතුව මොකද? සංස්කාරයේ ඉල්ලලා හිටිය නිසා. ඒ සංස්කාරයේ හඳුන්වන්නේ එතෙන්දී චේතනා නමින්. අන්න ඒකයි මෙතන කියන්නේ. ඒකට අර භික්ෂුව ගත්තු ඒ තීරණය තුළ මට චේතනා ඕනේ නැහැ, සංස්කාර ඕනේ නැහැ කියලා හිතුව තුළ ඊළාට වෙන්නේ මොකද්ද? නිරෝධය ස්පර්ශ කරනවා. රූපය ඔක්කොම ගිහිල්ලා ඉවරයිනේ. ඔන්න එතකොට හිතාගන්න නාම ධර්ම අනුව ඒ ඩිංග හිතා ගන්න. ඔක දිගට කියන්න බෑ විවරණ. ඒ ටික තව හුඟක් සූත්‍රයේ තියෙන නිසා අන්න ඒ ඩිංග හිතා ගන්න. එතකොට මේක මහා පුදුම විදේ ශාසනයේ දැන් අනික එතෙක් තිබුණු ඒ යෝගීන්ගේ දර්ශනයත් අපේ බෞද්ධ දර්ශනයත් මධ්‍යම ප්‍රතිපදාත්මක පටිච්චසමුප්පාදයේ උඩ යන දර්ශනයත් අතර වෙනස ওই ඩිංගෙන් වටහා ගන්න. ඔන්න එතකොට ඒ විදිහට ප්‍රකාශ කරාම අහනවා ඒකයි ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ පොට්ටපාද මේ වගේ අනුපුබ්බාදි සංඥා නිරෝධ සම්පජාන සමාපත්තිය කලින් අහලා තියෙනවද? නැත්නම් ස්වාමී. නැත්නම්. ඔන්න ඒක කිව්වට පස්සේ ඊළඟට පොට්ටපාද තව ප්‍රශ්න කීපයක් මතු කරනවා. එකින් එක අපි මතු කරන්න ඉදිරිපත් කරන්න බලමු. පළමුවෙන්ම අහන ප්‍රශ්නය ස්වාමීනි එක සංඥාග්ගයක්ද තියෙන්නේ සංඥාග්ග කීපයක්ද? දැන් සංඥාග්ගයක් ගැන කිව්වනේ සංඥාවන්ගේ කෙලවරක් ගැන. බුදුරජාණන් වහන්සේ කියනවා එක සංඥාග්ගයක්ද තියෙන්නේ සංඥා කෙලවරක්ද තියෙන්නේ. එහෙම නැත්නම් සංඥා කෙලවර කීපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ 아무තු පිළිතුරක් දෙන්නේ. එක සංඥාග්ගයකුත් තියෙනවා සංඥාග්ග කීපයකුත් තියෙනවා. ඔන්න එතකොට පොට්ටපාද අහනවා කිසියක භාග්‍යතුන් වහන්සේ මේ එක සංඥාග්ගයකුත් සංඥාග්ග කීපයකුත් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා කෙටි පාඨයක් සඳහන් කරනවා. ඒක ඇත්ත වශයෙන් අටුවාවටත් ගැටලුවක්. පොට්ටපාද යම් ආකාරයක නිරෝධය ස්පර්ශ කරයි අන්න ඒ ආකාරයෙන් සංඥාග්ගක් තියෙනවා. ඔක තේරුම් ගන්න වෙන්නේ මෙහෙමයි. අපිට වැටෙන හැටියට දැන් ධර්මයේ දක්වනවා යාවතා සංඥා සමාපatti තාවතා අඤ්ඤා පටිවිදෝ. ඒ කියන්නේ යම් තාක් සංඥා සමාපatti තිබෙනවා නම් ඒ තුලින් පුළුවන් අඤ්ඤා කියලා කියන්නේ අරහත්ත්වයට ඒ විනිවිද විදර්ශනාව යොදලා නිරෝධයට යන්න නිවන් ලබන්න. ඒක නිසායි මේ කිව්වේ. එතකොට මේ කියාපු අනුපිළිවෙලින් යන නිරෝධය පමණක් සංඥාග්ගයේ පමණක් නෙවෙයි. එක් ඥානයේ තුලින් උනත් පුළුවන්. අර කියාපු ඒ සංඥා කෙලවර කරන්න අර චේතනා අபிසංස්කාර නැති කරලා. ඒකයි වේදන එතන අදහස් ගන්න තියෙන්නේ. ඉතින් ඔය ඊළඟට තව දෙවෙනි ප්‍රශ්නයක් අහනවා පොට්ටපාද. ඒක කිව්වට පස්සේ ස්වාමීනි මේ සංඥාව පළමුවෙන් ඇති වෙනවද ඥානීය පසු ඇති වෙනවද? එහෙම නැත්නම් ඥානීය මුලදී ඇති වෙලා සංඥාව පසු වෙනවද? එහෙම නැත්නම් මේ දෙක එකට ඇති වෙනවද? මේ එක දෙකට හට ගන්නවද? ඒ කියන්නේ සංඥාවද පළමුවෙන් ඇති වෙන්නේ ඥානීය පසුවද? එහෙම නැත්නම් ඥානීය පසු පළමුවෙන්ද සංඥාව පසුවද? නැත්නම් දෙකම එක විටද? ඒකට බුදුරජාණන් ප්‍රකාශ කරනවා කෙලිම ප්‍රකාශ කරනවා පොට්ටපාද සංඥාව පළමුවෙන් ඇති වෙන්නේ ඥානීය පසුවයි ඇති වෙන්නේ. සංඥාව හට ගැනීම තුලිනුයි ඥානයක් ඇති වෙන්නේ. ඒ වික්ෂය තේරුම් ගන්නෝ එතනත් පටිච්චසමුප්පාද ධර්මතාවක් තියෙන බව. සංයුප්පාදා කෝපන ඥානුප්ප. සංඥාව හට ගැනීමෙන් මට ඒ පිළිබඳ ඥානයක් ආවේ. මෙතනත් අටුවාවේ කොටිම කියදොත් ආචාර්ය මත කීපයක් දක්වන මේ සියුම් පාඨය.
එතන අපට නම් තේරෙන හැටියට කියන්න තියෙන්නේ මෙහෙමයි. අතීතයේ ඒ තිබුණ බ්‍රහ්මණ යෝගීන්ගේ තිබුණ ප්‍රශ්නේ මොකද්ද? සංඥාව গুপ্ত දෙයක් හැටියට හිතාගත්තා. එක්ක ආත්මය කිව්වා, එක්ක නැත්නම් කවුරුවත් ඇතුල් කෙනෙක් දෙයක් කියලා හිතුවා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මේ සූත්‍රයේ තවත් වටිනා වචනයක් සඳහන් වෙනවා. යම් අවස්ථාවක භික්ෂුවක් සකසන්නේ කියලා කියන්නේ. තමන්ගේ සංඥාව ඒකේ වෙන්නේ සති සම්පදන් මෙතන කියවනේ සම්පජාන කියලා. ඒකට මුල ඉඳලා මේ යන්නේ සති සම්පජාඤ්ඤය තුලයි. ඒ නිසා අර ගුඪ සංකල්ප වලට ආත්ම වලට තැනක් නැහැ. ඒ වෙනුවට මොහොතින් මොහොත අර පටිච්චසමුප්පාදය අනුව යන්නේ කියන එක තේරෙනවා. මෙතන ග්‍රහණය කරන්න දෙයක් නැහැ. පඩිපෙලක් නගින්න වගේ. අන්න ඒකයි ඒ ටිකයි එතකොට ඒක ඒ සංඥාව සහ ඥානය පිළිබඳ කතන්තරයේ තියෙන්නේ. ඒ දැන් හැම දිගටම තියෙනවා ඒ සූත්‍රයේ. දැන් මේ පින්වත්තුන්ට දැනගන්න එකක් වෙනවා. පළවෙනි එක ගැන කිව්වේ විවේකජ්ජ පීති සුඛ සුකුම සත්‍ය සංඥා හෝති විවේකජ්ජ පීති සුඛ සුකුම සත්‍ය සංඤී හෝති. ඔය වචන දෙකම බුදුහාමුදුරේ වෙනවා. සංඥා සහ සංඤී කියන දෙක. ඒ කියන්නේ සංඥාව ඇති වුණ බව දැන ගැනීම තමයි සංඤී කියන්නේ. ඔන්න ඕකයි ඔය. එතකොට ඥානෙ ඇති වෙන්නේ. දැන් සංඥාව ඇති වුණ බව නොදැනීම නෙමෙයි. ඒක සම්පජඤ්ඤයේ තියෙන නිසා දැනගන්නවා. ඒකයි මෙතන කියන ඥානෙ. නමුත් මේක නොයෙකුත් විදිහට අටුවාවේ එක විද්‍යාචාර්ය මත දක්වන ඒවා ගැන ඉතින් දුරට යන්න ඕනේ නෑ මේ හිතේ. ඔන්න එතකොට ඒ ප්‍රශ්නෙත් ඇහුවා. එතනින් ඉවර නෑ පොට්ටපාදගේ ප්‍රශ්න. ඊළඟට අහන ඊට වැඩිය බැරෑරුම් ප්‍රශ්න. ස්වාමීනි මේ සංඥාව පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද කියන එකද නියම தත්ත්වය. ඔක ඔය ගැටළු ප්‍රශ්නයක් ඔය නීතිඥයෝ අහනවා වගේ. ඒ කියන්නේ සංඥා පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥා වෙන එකක්ද ආත්මය වෙන එකක්ද? කොහෙවත් නැති ආත්මයක් මේ ඇතුළට අරගෙන. අර පුරුදු මොකද ඒ තාම සක්කාය දිට්ඨිය තියෙනෝනේ. ඒ බුත් ආත්මයක් ගැන කියුනේ නෑනේ. ඉතින් ඒකයි මේ බුදුරජාණන් ඉදිරිපත් කරන ප්‍රශ්නේ. ඒ බඳු ප්‍රශ්න හරි උබතෝකෝටික වගේ ඒ ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න ගියොත් අමාරුයි වැටෙනවා. ටිකකට හිතන්න පොඩි නිදර්ශනයක් කලින්ත් අපි කියාපු එකක්. කිසිදාක මත්පැන් නොබිව්ව ක්‍රියදුරේ උසාවියේදී මේ නීතිඥයාට ඕනකම තියෙනවා. මෙයා මත්පැන් බිව්ව කෙනෙක් හැටියට. කෙටියෙන් උත්තර ඔව් හෝ නැහැ හෝ කියන්න කියලා මිනිහාගෙන් අහනවා. යොස්මතා දැන් තාමත් මත්පැන් බොනවද? එහෙම නැත්නම් මත්පැන් බිම නවත්තලා. ඔකට ඔව් කිව්වත් නැහැ කිව්වත් අමාරු වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් මේ බුදුරජාණන් හමුවේ තිබේ. එතකොට බුදුරජාණන්සේ ප්‍රශ්නෙට අහුන්නේ නැහැ. ඒ වෙනුවට මොකද්ද කළේ? හරි පුදුම වැඩක් එතනදී බුදුරජාණන්සේ කළේ. කුමක්ද පොට්ටපාද උඹ ආත්මය කියන්නේ? දැන් මේ ආත්මය කියන වචනේ කිව්වනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට දෙන්නේ නිර්වචනයක්. ඒ බුදුරජාණන්සේට ආත්ම සංකල්පයක් නැහැනේ. ඔය ආගද්දූපම ආදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආත්මය කියන සංකල්පය කේවල පරිපූර්ව බාල ධම්මෝ. තනිකර මෝඩ අදහසක්. මේ ලෝකයේ ඉල්බිලා ඉන්නේ. ඒ නිසා බුදුරජාණන්සේට ආත්ම කතාවක් නෑ. මේ පොට්ටපාදයි ඒක අටුවාවේ ඊටත් වඩා බරපතල මේ පොට්ටපාද පරිබ්‍රාජකට සමහර විට ගැරහීමක් වෙන උපමාවකුත් දෙනවා අටුවාචාරින් වහන්සේලා. හරියට ඒක අපි කියන්නේ ඌරෙක් අරගෙන හොඳට සරසලා නාවලා සුවඳ අවිනෝන් කළා මේකරාට පස්සේ ඌර ආයිමත් ගිහිල්ලා අසුචි ගොඩේ රගින්නා වගේ පොට්ටපාද පරිබ්‍රාජකයා මේ තරම් බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් සංඥා මට්ටම් යන හැටි දක්වලා තියෙද්දිත් ආයි ගිහිල්ලා ආත්ම දෘෂ්ටියට බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ අරකට උත්තර දුන්නේ මෙහෙම. ඉස්සෙල්ලා කිව්වා ඔබ මොකද්ද ඔබ ආත්මය හැටියට සැලකන්නේ? ඔන්න එතකොට පොට්ටපාදට උත්තර දෙන්න වෙනවා. ඔබට කියන්නේ පටිපුච්ඡා ව්‍යාකරණීය ප්‍රශ්න කියලා. සමහර ප්‍රශ්න තියෙනවා. සමහර ඒවාට කෙලින්ම උත්තර දෙන්න පුළුවන්. සමහර ඒවාට අර විදිහට ප්‍රශ්න අහලා පිරිසුදු කරගන්න ප්‍රශ්න. මොකද්ද කියන්නේ කියන. ඒ විදිහ එකක් මේ. එතකොට මොකද්ද ආත්මය කියන්නේ? ඔන්න පොට්ටපාද ඒකට නිර්වචනයක් දෙනවා. මම කියනවා ආත්මය ඕලාරික රූපී චතර මහා භූතයන්ගෙන් සමන්විත රළු ආහාර අනුභව කරන එකක් කියලා. කොටින්ම කියොත් මේ ශරීරය. මේ ශරීරයේ සාමාන්‍ය තත්ත්වයයි ඒක පොට්ටපාද එතෙන්දී ආත්ම හැටියක් ගන්න. ඒකට බුදුරජාණන් ප්‍රකාශ කරනවා පොට්ටපාද ඒක නම් ඔබේ ආත්මය ඒ ඔබ කියන ආත්මය වෙන එකක් මං කියන මේ සංඥාව වෙන එකක්. මොකද හේතුව? ඔන්න දක්වනවා. මං කියන මේ කියන සංඥාවේ තියෙන මේ විදිහේ ධර්මතාවක්. ඒකා සංඥා. ඕක කතාවක හේවෙතත් தත්ත්වය මේකයි. ඇතම් සංඥාවෝ උපදි ඇතම් සංඥාව නිරුද්ධ වේ. එහෙම නැත්නම් මෙන්න මෙහෙම කියනවා. අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ. ඒ විදිහට කියන අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන්නේ එක් සංඥාවන් කොටසක් ඇතුල් වෙනවා වෙන සංඥාවල් නිරුද්ධ වෙනවා. මේක හරි ගැඹුරු කාරණයක්. මොකද ඒ ක්ෂණ මොහොතක් පාසා වෙනස් වෙනවනේ. එතකොට අපි ටිකකට හිතමු ප්‍රථම ධානයටපත් වුණු අවස්ථාවේ තියෙන සංඥාව නොවි ඒක ඉක්මවන අවස්ථාවේ තියෙන්නේ. ශික්ෂණය තුලින් වෙනස් වෙනනේ. අන්න ඒකයි මේ කියන්නේ. ඒකට අඤ්ඤාව සංඥා උප්පජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ කියන එක සිංහලට නැගුවත් කියන්න තියෙන්නේ
එක සංඥා මට්ටමක් ඇති වෙනවා වෙන සංඥා මට්ටමක් නැති වෙලා යනවා. ඒක තුල ආත්ම කතාවකට ඉඩක් නැහැ කියන එක. ඔන්න එතකොට පොට්ටපාද කියනවා නෑ නෑ මම කියනවා මේ ආත්මය මනෝමය කියලා. මනෝමය මුළු අංගපසංග ඇති ඉන්ද්‍රිය ඇති ඒ කියන්නේ අර රූප ධානය තත්ත්වය මේ හංගවන්නේ. ඒගොල්ලන්ගේ සංකල්පي. ඒකයි මම ආත්මය කියලා කියන්නේ. එතකොටත් බුදුරජාණන් කියන එහෙමනම් ආත්මය ඒත් ඔය කියන මං කියන සංඥාව වෙන එකක් ඔබ කියන ආත්මය. ඊළාට කියනවා ඒක බැරි වුණාම මම කියනවා ආත්මය අරූපී සංඥාමය. අරූප සංඥාව ඇති අරූප තත්ත්වය. ඒත් බුදුරජාණන් ඒකත් කියනවා. ඒ කියනවා නම් ඒකත් නෙවෙයි මේ මෙතෙන්දි තියෙන සංඥා ප්‍රශ්නයක් කියලා. කිව්වට පස්සේ වුණා ඊළඟ පොට්ටපාද කර කියා ගන්න දෙයක් නැතුව අහන බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මට දැනගන්න බැරිද මේ සංඥාව ආත්මයද සංඥාව වෙන එකක් ආත්මය එකක්ද කියලා. බුදුහාමස කියනවා පොට්ටපාද ඔබට ඒක තේරුම් ගන්න බෑ. මොකද ඔබ අන්‍ය දෘෂ්ටියක් අරගෙන අන්‍ය ආචාර්යරුන් යටතේ ඉන්න ඒ කෙනෙකුට මේ ධර්මයක තේරුම් ගන්න බෑ. ඔන්න ඒකට පොට්ටපාද අහන භාග්‍යතුන් වහන්සේ මට ඒ ටික තේරුම් ගන්න බැරි නම් මට මෙන්න මේ ටිකට උත්තර දෙන්න කියලා ඔන්න ඊළාට ඉදිරිපත් කරනවා. අර නිතර මේ පොත් කියවන පින්නතුන්ට අහුවෙන ඇති බුදුරජාණන් වහන්සේට හැම බොහෝ දෙනා ඉදිරිපත් කරපු අව්‍යාකට ප්‍රශ්න කියලා පැත්තක තිබූ ප්‍රශ්න 10යි. අපි මේවා ගැන කලින් දේශනාවල කියලා තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ පැත්තකින් තිබි කියලා. කෙසේ නමුත් ඔන්න පොට්ටපාද ඊළඟට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන මොනවද? කෙටියෙන් සලක ගන්න. ලෝකයේ සදාකාලිකද? මේ පමණක් සත්‍යය අනිත් සියල්ල බොරුයි. ලෝකයේ එහෙම නැත්නම් ලෝකයේ සදාකාලික නොවේද? ඊළඟ ඒ දෙක. එතන උබතෝ කෝටික ප්‍රශ්නයක් එතන තියෙනවා. ඊළඟට තියෙනවා ලෝකයේ කෙලවරක් තියනවද? ලෝකයේ කෙලවරක් නැද්ද? ආයිත් උබතෝ කෝටික ජෝඩුවක්. ඊළඟට තියෙනවා තං ජීවං තං ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ජීවයයි ශරීරයයි එකයි. එහෙම නැත්නම් ජීවය වෙන එකක් නෑ. තං ජීවං තං ජීවය ශරීරය එකක්. එහෙම නැත්නම් ජීවය කියලා කියන්නේ ආත්මය. ආත්මය අනිකක් ශරීරය අනිකක්. ඒකත් ඒ උබතෝ. ඊළඟට තියෙනවා චතුෂ්කෝටික කියලා කියන සතර කොන්. තථාගත තෙම මරින් මතු වෙයි. මරණින් මතු නොවේයි. මරණින් මතු වෙයි සහ නොවේයි. මරණින් මතු වෙයි නොවේයි. එතකොට මේ දෙකොන් සතර කොන් ප්‍රශ්නවල එකකින්වත් බුදුරජාණන් වහන්සේ කොම් කරන්න බැරි වුණා. එකකින්වත් කොම් කරන්න බැරි වුණා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඔක්කොම පැත්තකින් තියුවා. හැමතැනම මේ ප්‍රශ්නේ නගන අවස්ථාව බුදුරජාණන් වහන්සේ ඒක අව්‍යාකට කියලා. මම ඒවට පිළිතුරු දෙන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න ඉවත් කරේ. අන්න ඒවයි පදනම වැරදි නිසා. ඒවයි පදනම වැරදි නිසා. එතකොට ඉතින් ඔන්න පොට්ටපාද හැබැයි බුදුරජාණන් වහන්සේ කියන අහනවා බුදුරජාණන් වහන්සේගෙන් පොට්ටපාද. එතකොට භාග්‍යවතුන් වහන්සේ මුකුත් ඒකාන්ත වශයෙන් යමක් දේශනා කළා තියෙනවා. ඔව් මම දේශනා කළා තියෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. ඒකාන්ත දේශනාවයි. අරවා මම පැත්තකින් තියුවා ප්‍රශ්න. ඊළඟට පොට්ටපාද කියනවා ඉවර කරන්නේ පළවෙනි වර සාකච්ඡා මේ විදිහට. ඒව මේ තම් භගවාය මේ තම් සුගත කියලා එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේ එහෙම වෙන්න පුළුවන් කියලා දැන් බින් භාග්‍යවතුන් වහන්සේ වැඩියට කමක් නැහැ කියලා යම් කිසි සංඥාවක් දුන්නා. බුදුරජාණන් වහන්සේ තාම පිටපත් වැඩියෙත් නැහැ. පුණ්‍යවාස ආසනෙන් නැගිටලා පිටත් වෙදියා. ගියා විතරයි අර පොට්ටපාදගේ පිරිස පරිබ්‍රාජක පිරිස පොට්ටපාද වට කරගෙන එතන කියවෙන හැටියට වචනය නැමැති උල් වලින් අනින්න පටන් ගත්තා. විවේචනය කරන්න පටන් ගත්තා. අය භවත් ගෞතමී සමන ගෞතමී කියන එකට ඒව මේ තන් සුගත ඒව මේ තන් භගවා කියනවා. අපිට නම් පේන්නේ නැහැ එකකටවත් කෙලින් පිළිතුරක් දුන්නේ නැති. ඔන්න පොට්ටපාදට ගරහා කරාම පොට්ටපාද මෙහෙම කියනවා. මටත් පේන්නේ නැහැ ඒකාන්ත පිළිතුරු දුන්න බවක් ඒ අව්‍යාකට ප්‍රශ්න වලට. නමුත් ශ්‍රමණ භවත් ගෞතමීන් සත්‍ය වූ ප්‍රතිපදාවක් දේශනා කරන ධර්ම නියාමතාවක් මතුකළ දෙනවා. ඒක නිසා කෙසේද මාවැනි නුවණ ඇත්තෙක් ඒ බඳු ඒවා කියනකොට මම ඒවා අනුමෝදන් නොවී ඉන්නේ කොහොමද? ඔන්න එතකොට අපි මේක ජවනිකාවක් කියන්නත් නරකයි. ඒ සාකච්ඡාවාරයේ එතනින් ඉවරයි. ඔන්න එතන ඉඳලා යන තවත් එකක් සිද්ධ වෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙන ඊළඟට මෙහෙමයි. දින දෙක තුනකට පස්සේ චිත්ත හතිසාරිපුත්ත කියන්නේ අද්ගොබ්බකගේ පුතෙක්. චිත්ත හතිසාරිපුත්ත සහ පොට්ටපාද පරිබ්‍රාජක කියලා දෙන්නම බුදුරජාණන් වහන්සේ දකින්න ආවා. ඇවිල්ලා පළමුවෙන්ම පොට්ටපාද පරිබ්‍රාජක කිව්වේ භාග්‍යතුන් වහන්සේ එදා භාග්‍යතුන් වහන්සේ වැඩි හැටි මේ වගේ මේ පිරිස එකතු වෙලා මට හොඳටම අනින්න පටන් ගත්තා කියලා එවුවාම ඒ කතන්තරේ කියවම බුදුරජාණන් වහන්සේ කියනවා පොට්ටපාද ඔක්කොම අන්ධයි අචක්කුකයි අන්ධයෝ ඒගොල්ලන්ට ඇස් නැහැ ඔබට විතරයි ඇස් තියෙන්නේ කියලා පොට්ටපාදට කියලා ඔන්නිනාට ප්‍රකාශ කරනවා මා විසින් ඒකාංශිකව ධර්ම දේශනා කළා කියනවා අනේකාංශිකව ධර්ම දේශනා කළා කියනවා කියලා අර කාරණේ තහවුරු කළා. ඔන්නේ අවස්ථාවේ බුදුරජාණන් අමුතු කාරණයක් ඉදිරිපත් කරනවා. ඔය ආත්ම ප්‍රශ්නය පිළිබඳව තමන් වහන්සේගේ අත්දැකීමක් වගේ බුදුරජාණන් ප්‍රකාශ කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් ඉන්නවා මෙන්න මෙහෙම දෘෂ්ටියක් ඉදිරිපත් කරන මෙහෙම වාදයක් නගන. මොකද්ද? ඒකාන්ත සුඛී අත්තා ඒකාන්ත සුඛී අරෝගෝ අත්තා පරමරණ. ඒ කියන්නේ මරණින් මතු මේ ආත්මය මරණින් මතු ඒ ආත්මය නිරෝගී ඒකාන්ත සුඛ tattයකටපත් වෙනවායි කියලා ඔහොම කියන
ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පොට්ටපාද මම ඒ අය ළඟට යනවා ගිහිල්ලා අහනවා ඒගොල්ලන්ගෙන්. දැන් ඔයගොල්ලෝ කියන ඔය ඔයගොල්ලෝ කියනවා මරණින් මතු ඒකාන්ත සුඛ ඇති ආත්ම තත්වයකට යනවා කියලා. ඔයගොල්ලන්ගේ යම් ඥාන දර්ශනයක් තියෙනවද එහෙම එකක් තියෙන බවට? එතකොට ඒගොල්ලෝ නැtei කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ඔය කට්ටිය එක දවසක් එක රැයක් අඩ රැයක් ඒකාන්ත සුඛයක් වින්දනය කරනවද? නැත කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලෝ දන්නවද ඒකාන්ත සුඛ ලෝකයකට යන ප්‍රතිපදාව? නැහැ කියනවා. ඊළඟට අහනවා ඔයගොල්ලන්ට අහන්න ලැබිලා තියෙනවද ඒකාන්ත සුඛ ලෝකයේ උපන්න දේවතාවුන් කියනවා මෙන්න මෙහෙම අපිත් මෙතෙන්ට ආවා ඔන්න එතෙන්ට එන්න කියලා එහෙම කියනවා ඒත් නැහැ. එතකොට බුදුරජාණන්සේ එහෙනම් පොට්ටපාද දැන් එතෙන්දී අර පරණ කතාව කියලා පොට්ටපාදගෙන් අහන්නේ. පොට්ටපාදේ බඳු මේ කතාව එහෙමනම් හේතු යුක්ති නැති උදාහරණ නැති පදනම් නැති කතාවක් නේද කියන එකට අමුතු වචනයක් එතන ඉදිරිපත් කළා තිනවා අප්පාටිහීරික කියලා. අප්පාටිහීරික කියලා කියන්නේ පින්වතුනි ගෙනහැර දක්වන්න හේතු සාධක නැති මතයක් කියන එකයි. පදනම් නැති මතයක්. එතකොට පොට්ටපාදත් එකඟ වෙන එසේ ඒකාන්තයෙන්ම ස්වාමීනි ඒක අප්පාටිහීරිකයි. ඔන්න ඊළඟට අප්පාටිහීරික කියන වචනය තේරුම් කරන්න බුදුරජාණන්සේ අමුතු උපමා දෙකක් දෙනවා. ඒ උපමා නම් මේ පින්නතුන්ට අමතක වෙන්නේ නැහැ ලේසි. මොකද්ද? මෙන්න පළවෙනි උපමාව බුදුරජාණන්සේ කියනවා. නම් කිසි පුරුෂයෙක් කියනවා මම මේ ජනපද කල්යාණීට කැමති මම බොහොම ඇලුම් කරනවා කියලා කියනවා. කිව්වහම නේ අනිත් අය අහනවා දැන් ඔබ දන්නවද මේ ජනපද කල්යාණී ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ආදී කුලයක යම් කුලයක ඒකට කුල ගෝත්‍රයක දන්නේ නැහැ. නම ඒවා මොකද දන්නේ නැහැ. උහද මිටිද කළුද තලියද ඒකක් දන්නේ නැහැ. කොහේ ඉන්නවද කියලා ඒත් දන්නේ නැහැ. එහෙනම් ඔය නොදන්නා නොදකින්න ජනපද කල්යාණීකට නේද ඔය අනුන් කරන්නේ. අන්න එතකොට ඒක තමයි අප්පාටිහිරික කියලා කියන්නේ. කිසිම තමහට ගෙන හැර දක්වන්න බැරි විදිය දෙයක්. තව උපමා බුදුරජාණන් දාන. යම් කිසි පුරුෂයෙක් සතර මහා සංධියක ඉනිමගක් බඳින. ඉනිමගක් හදනවා ප්‍රාසාදයකට නගින්න. මිනිස්සු ඇවිල්ලා අහනවා දැන් ඔය ඉනිමග හදන්නේ යම් කිසි ප්‍රාසාදයකට නගින්නනේ. ඒ ප්‍රාසාදය කොහෙද තියෙන්නේ? නැගෙනහිරද පටහිරද දකුණේද උතුරේද දකුණේද? දන්නේ නැහැ. ඒක උසද මිටිද ඒකක් දන්නේ නැහැ. එතකොට එහෙනම් ඔබ නොදන්නා ප්‍රාසාදයකට ඉනිමග බඳින්න. අනිත් පෙන්වු කරන්නේ අර පදනම් නැති කතාවක් කියන එකයි. ඉතින් ওই ටික ප්‍රකාශ කරලා ඊළඟට මේක ප්‍රකාශ කරාට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න ශාසනයේ අර රූප ධාන දිහා ශාසනයේ රූප ධාන පිළිබඳ සංකල්පය මේ විදිහට ඉදිරිපත් කරනවා. පොට්ටපාද මම කියනවා ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා. අමුතු වචනයක් ඉදිරිපත් කරනවා. ආත්ම කතාවනේ දැන් තියෙන ආත්ම ප්‍රතිලාභ. අමුතුම වචනයක් එතන තියෙනවා. පොට්ටපාද ආත්ම ප්‍රතිලාභ තුනක් තියෙනවා. මොනවද තුන? ඕලාරිකෝ රූපී අර කියාපු ඒවම තමයි. නමුත් ඒවා ඉදිරිපත් කරන්නේ ආත්ම ප්‍රතිලාභ හැටියට. ඕලාරික ආත්මය කියලා කියන්නේ මේ ශරීරයේ ආහාරයෙන් යැපෙන මේ ශරීරයේ මනෝමය ආත්මය කියලා කියන්නේ රූප tattve. ඊළඟට අරූපී අරූපෝ ආත්මය. ඒකට බුදුරජාණන් කියනවා ආත්ම ප්‍රතිලාභ තුනක්. මේ ප්‍රතිලාභ කියන වචනේ ගැන හිතලා බලන්න. ප්‍රතිලාභ කියන එක මේ සමාජයේ තියෙන එකක් නේ. ප්‍රතිලාභයක් ලැබෙන්නේ යම් කිසි දෙයක් කරාට පස්සේනේ. මෙතන මොකද්ද කරන්නේ? ශික්ෂා. එතකොට මේක ශික්ෂණය තුලින් ඇති වෙන දෙයක් කියන එක හඟවන්නයි බුදුරජාණන් වහන්සේ අත්පටිලාභ කියන වචනේ මෙතෙන් තියෙන්නේ. ඒක පොට්ටපාදලා අනිත් කට්ටිය යෙදූ අත්තා කියන වචනේ වෙනුවට මේ ධ්‍යාන තත්ත්ව විස්තර කිරීමේදී බුදුරජාණන් ඉදිරිපත් කරන්නේ අත්පටිලාභ. මොකද ශික්ෂාවලින් ඇති කරන්නේ. ඔන්න ඊළාට ඒ හඳුන්වනවා එතන ආකල්පය පිළිබඳ විශාල වෙනසක්. මේ ආත්ම ප්‍රතිලාභ අර විදිහටමයි බුදුරජාණන් පෙන්වු කරන්නේ. කලින් කිව්වනේ සතර මහා භූතයෙන් හටගත් මේ රූපී ඒ ආත්ම ප්‍රතිලාභය එකක්. ඊළඟට අනිත් එක මනෝමය ඉන්ද්‍රියන් සහිත ඒ ආත්ම ප්‍රතිලාභය දෙවෙනි එක. තුන්වෙනි එක අරූපී සංඥාමය ආත්ම ප්‍රතිලාභය. නමුත් ඒක කියලා එතනින් නැවති වෙනා බුදුරජාණන් ප්‍රකාශ කරනවා මම ඒ ඕලාරික ආත්ම ප්‍රතිලාභය ප්‍රහාණය කිරීම සඳහා ධර්මයේ දේශනා කරනවා. ඒ ප්‍රහාණය කිරීම තුලින් කෙලෙස් ධර්ම ඉවත් වෙලා සිත පිරිසිදු වෙලා ප්‍රඥාව එතනම ලබා ගන්නවා. අන්න දැන් මතක් කරගන්න මම අර සංඥාගය ගැන කියපු කතාව. මේ ප්‍රථම ඥානිනුත් පුළුවන්. එහෙම නැත්නම් රූප ධානය වලිනුත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අරූපී ඒ තත්වයෙන් උනත් ඒ විදර්ශනාව යෙදුවනම් යන්න පුළුවන් නිවනට. ඊළඟට කියනවා මනෝමය ආත්ම ප්‍රතිලාභයේ ප්‍රහාණය මන් දක්වනවා. ඒ කියන්නේ රූප ධානය තුලින්. ඊළඟට අරූප ධානය ඒවයි ප්‍රහාණය මම පෙන්වු කරනවා. ඒ තුලින් ප්‍රඥා පාරිශුද්ධිය මතු කර ගන්න පුළුවන් කියලා. අහම ප්‍රකාශ කරාම ඔන්න ඊළඟට එන්නේ චිත්ත හතිසාරිපුත්තගේ ප්‍රශ්න වාරය. එතන ඉඳලා තමයි ඇත්ත වශයෙන්ම ගැඹුරු හරියක් ඉන්නේ. චිත්ත හතිසාරිපුත්ත අහනවා ස්වාමීනි යම් අවස්ථාවක ඔය කියන
ඕලාරික ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් ඒ අවස්ථාවේ මනෝමය ආත්ම ප්‍රතිලාභය අසත්‍යද? ඒකට යොදන මෝග කියලා හිස්. ඒක නැද්ද? අරූප ආත්ම ප්‍රතිලාභය ඒ වෙලාවේ හිස්ද? ඒ වෙලාවේ නැද්ද? ඒ වගේම අනිත් එකටත් අහනවා. දැන් යම් වෙලාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තියෙනවා නම් ඒ වෙලාවට ඕලාරික ආත්ම ප්‍රතිලාභය නැද්ද? අරූප ආත්ම ප්‍රතිලාභය නැද්ද? ඊළඟට අරූප ගැනක් කියනවා. යම් වෙලාවක අරූප ආත්ම භාවයේ ප්‍රතිලාභය තිබෙනකොට ඒ වෙලාවේ අර අනිත් දෙක නැද්ද? ඔන්න එතකොට ඔන්න ගැඹුරු පැත්තකට ඔය යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා චිත්ත යම් අවස්ථාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය තිබේද? ඒ අවස්ථාවේ එක මනෝමය ප්‍රතිලාභය කියලා අන්න අමුතු වචනයක් කියන හොඳට මතක තියාගන්න. සංඛං ගච්ඡති. සංඛා කියලා කියන්නේ පින්වතුනි සංඛං ගච්ඡති කියන්නේ ගිනීමට යයි කියන එක. සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන්නේ ලෝකයේ ව්‍යවහාර වචන වලට යොදන පදයක්. සංඛං ගච්ඡති කියලා කියන්නේ හඳුන්වනු ලැබේ, කියනු ලැබේ කියන එක. එතකොට බුදුරජාණන් ප්‍රකාශ කරනවා යම් අවස්ථාවක ඕලාරික ගොරෝසු ආත්ම භාවයේ තියෙනවනම් ඒ වෙලාවේ ඒකට මනෝමය ආත්ම ප්‍රතිලාභය කියලා හැටියට ගිනීමට නොයයි. ඒකට ඒ විවහාරය යොදන්නේ නැහැ. අරූපාත්ම ප්‍රතිලාභය කියලාත් යොදන්නේ නැහැ. ඒ වගේම අනිත්‍ය වගේනක් කියනවා. යම් අවස්ථාවක මනෝමය ආත්ම ප්‍රතිලාභය තිබේද? ඒ වෙලාවේ ඒක ගණන් ගන්න ලබන්නේ නැහැ. ඕලාරික ආත්ම වචන අරූප හැටියට. අනිත්‍ය ගැන හිතා ගන්න අරූපාත්ම භාවයේ තියෙනකොට අනිත් දෙක නැහැ. ඔය ගැඹුරු කාරණයක් ඔතන තියෙන්නේ කාලත්‍රියේ පටලවා ගැනීම පිළිබඳ කාරණයයි මේ බුදුරජාණන් වහන්සේ චිත්තහාර පුත්‍රයාට තේරුම් කරන්න යන්නේ. ඒක තවදුරටත් තේරුම් කරන්න බුදුරජාණන් වහන්සේ ඔන්න ඊළඟට ප්‍රතිප්‍රශ්න නගන චිත්තහාර පුත්‍ර කියන. දැන් චිත්ත යම් කෙනෙක් ඔබගෙන් අහුවොත් ඔබ අතීතයේ හිටියද? නොහිටියා නොවේ නේද? අනාගතයේ ඔබ ඉන්නව නේද? ඔබ ඉන්නව නොඉන්නව නොවේද? වර්තමානයේ ඔබ සිටිනව නොසිටිනව නොවේද? ඔන්න එතකොට මෙතෙන්දී අමාරුයි මේ ව්‍යාකරණය සිංහල ව්‍යාකරණයේ තියෙන හැටියට මම ඒක නිසා පොතේ එන භාෂාවෙන් කියන්න වෙනවා සිංහලයට නගනකොට. එතකොට මම ඔන්න චිත්ත හත්තිසාරිපුත්ත කියනවා එහෙම අහුවොත් භාග්‍යතුන් වහන්සේ මම මෙහෙමයි පිළිතුරු දෙන්නේ. මම අතීතෙහි වූයෙම් කියන්නේ හිටිය මම වුණා. මම අතීතෙහි වූයෙම් නොවූයෙම් නොවෙමි. මම අනාගතෙහි වන්නෙමි නොවන්නෙම් නොවෙමි. මම වර්තමානයේ වෙමි නොවෙමි. තේරුම් ගන්න පුළුවන්ද මේ පින්නතුට? මේ කාලත්‍රයේ පටලවාගත්තු ඒක පෙන්වන්නේ මේ බුදුරජාණන්සේ ප්‍රතිප්‍රශ්නය නැගුවේ. එතකොට මේ චිත්තකෙම කියවෙනවා ඉබේටම. කවුරුවත් ඇහුවොත් අතීතයේ විතරද හිටියේ කියලා අතීතයේ මම වූයෙම් නොවුයෙම් නොවෙමි. අනාගතේ වන්නෙමි නොවන්නෙම් නොවෙමි. වර්තමානයේ වෙමි. ඔන්න එතකොට බුදුරජාණන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා අර මේ ඔක්කොම එසේම ඔන්න ඒක තහවුරු කරන බුදුරජාණන්සේ ඒ යම් වෙලාවක ඕලාරික ආත්ම ප්‍රතිලාභය වේද ඒ වෙලාවේකට මනෝමය ප්‍රතිලාභය කියලා සංඛ්‍යාවට ගන්නේ නැහැ. ගිනීමට යන්නේ නැහැ. අරූපාදී ආත්ම භාවය කියලා ගිනීමට යන්නේ නැහැ. මේ වර්තමානයේ දැන් ලෝකයා තුල තියෙන මුලාව ආත්ම දෘෂ්ටියට හේතු උනේ කාලත්‍රයේ පටලවා ගැනීමයි. අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා කියලා හිතා ගැනීමයි. ඒ දෘෂ්ටියයි මේ බුදුරජාණන්සේ බින්දින්න හදන්නේ. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශ කළාම ඊළඟට ඒක ඔන්න ඊළඟට දෙනවා මහා පුදුම උපමාවක් බුදුරජාණන් වහන්සේ මේක තේරුම් කරන්න. ඒකනම් මේ පින්නතුන්ට ඊ타ත්ම උපකාර වෙයි මේ කියාපු ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ චිත්ත හත්තිසාරි පුත්‍රයාට මේ කාරණේ ඉතු ගන්නවන්න. යම්සේ චිත්ත ඔන්න උපමාව දෙනවා. එළදෙනගෙන් කිරි වලින් දී කිරි වලින් මෙඬර වලින් ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩයක් ලැබෙයි. යම් වෙලාවක ගිරි තිබේද? ඒ වෙලාවට ඒක දී කිරි කියලා සංඛ්‍යාවට යන්නේ නැහැ, ගිනීමට යන්නේ නැහැ. ඒකට ගී කිරි කියලා කියන්නේ නැහැ. ගිතෙල් කියලා වෙඬරු කියලා කියන්නේ, ගිතෙල් කියලා කියන්නේ. කිරි වලට කිරි කියලාමයි කියන්නේ. කීරන් පේව සංකංගය. ඒක කිරි කියලාමයි කියන්නේ. ඒ විදිහටම ඒක දී කිරි බවට පත් වුණාම යම් කිසි ක්‍රියාසන්තතියක් තුලින් ඒකට දී කිරි කියනවා මිසක් ඒක තුල කිරි තියෙනවයි කියලාවත් ඒක ඇතුලේ අනාගතයට එන්න තියෙන ගිතෙල් තියෙනවා කියලාවත් හිතන්නේ නැහැ. මේක දැන් මේ පින්නතුන්ට තේරුම් ගන්න මම පුංචි උපමාවක් කියන්නම්. ඒක තව තාම නෑ මේ සාකච්ඡාව යන නමුත් අතීතයේ කතාවක් තියෙන එක බටහිර සාහිත්‍යයේ එක්තරා ලෝභ මිනිසියෙකුට හිටියලු රත්තරන් බිත්තර දාන තාරාජක්. එතකොට දවසට එක බැගිනේ දාන්න මේ ලෝභ මිනිසයාට හිතුණා හෙට දාන අනිද්දාට දාන බිත්තරත් ගන්න කියලා අර සතාගේ බඩ පැලුවා. අන්න ඒ වගේ දෙයක් අනාගතයක් තියෙනවා කියලා හිතින්නේ. අතීතයක් තියෙනවා හිතින්නේ. ඒකට බුදුරජාණන් මේවා ව්‍යවහාර පමණයි. ඉතින් ඒ වගේම මේ දදි කියන අර
කිරි අනාගතයේදී අර තත්ත්වයටපත් වුණ පණිට ඒක තුල ගිතෙල් කියලා හිතා ගැනීම වරදි. ඒක කිව්වා එහෙම ප්‍රකාශ කළ ඕන බුදුරජාණන්සේ හකුළු වල දක්වන මහා පුදුම පාඨයකින්. මේ ඔක්කොම ඉතිමා කෝචිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිරුත්‍යෝ ලෝක වෝහාරා ලෝක පඤ්ඤාත්‍යෝ යහයි තථාගතෝ වෝහරති අපරාමස මහා පුදුම පාඨය. මේ චිත්ත මේ ඔක්කොම ලෝක ව්‍යවහාර ලෝක නිරුක්ති ලෝක ප්‍රඥප්ති මේ ඔක්කොම මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා විතරයි ව්‍යවහාර කරනවා පමණයි මේවා ග්‍රහණය කරන්නේ අපරාමස. දැන් ඒවා ග්‍රහණය කිරීම තුලින් තමයි අර අවුල හදාගත්තේ. තමන්ම මේ වචන නන්දාගත්තා. එක අවස්ථාවක අපි මේකට කිරි කියමු. එක අවස්ථාවක තව දේවාවකට දීකිරි කියමු. වෙඬරු කියමු. එහෙම හදාගෙන ඉවරලා ඕක තුල දීකිරි වලින් වෙඬරු ආවද වෙඬරු වලින් දීකිරි ආවද ඔතනම තමයි භාරතීය දර්ශනේ හිර වෙලා තුනේ. ඕක ගැඹුරින් ආත්ම දර්ශනය ගැන කියනවනම් ඒකත් ඔය තෛත්තිරිය ආදී උපනිෂද් ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ පංචකෝෂ කියලා මතයක්. ඒ කියන්නේ මේ ආත්ම තත්ත්ව පහක් එතන දක්වනවා. එකක් තුල එකක්. අන්නමය ප්‍රාණමය එකක් ඇතුළේ එකක් හරියට ඇදලා ගන්නවා වගේ කොපු තියෙනවා වගේ. අන්න ඒ විදිහේ කොපු සංකල්පයකට යනවා ආත්ම සංකල්ප ආත්ම අර කියාපු කාලත්‍රයේ පටලවා ගත්තොත්. ඒකට ඒක බුදුරජාණන් වහන්සේ මෙන්න මේ පාඩයෙන් මේවා ලෝක සමඤ්ඤා ලෝක නිරුක්ති ලෝක ප්‍රඥප්ති පමණයි. මේවා තථාගතයන් වහන්සේ මේවා පාවිච්චි කරනවා ව්‍යවහාර කරනවා නමුත් ග්‍රහණය කරන්නේ දැඩිව ගන්නවා. ඒ දැඩිව ගැනීම තුලින් තමයි අර හේතුඵල ප්‍රශ්නේ ඇති වෙන්නේ. හේතුවයි ඵලයයි අතර හේතුව කලින් උපන්නද හේතුව විතර ඵලයේ තියනවාද ඔන්න ඔය පැටලෙවිල්ලයි ಭಾರತೀಯ දර්ශනේ මේක තියෙන්නේ. ඉතින් මේ ටික කිව්වට පස්සේ ඔන්න වෙන ආශ්චර්ය බලන්න. මේ කියාපු පාඨයේ වටිනාකමත් කෙටියෙන් මම සඳහන් කරන්නම් ඊට කලින් කොයිතරම්ද කියතොත් මේ නූතන වාග් විද්‍යාඥයින් දෙදෙනෙක් ලියාපු ඊ타ත්ම ප්‍රාමාණික ග්‍රන්ථයක උපුටා දක්වනවා මෙන්න මේ පොට්ටපාද සූත්‍රයේ කිරි උපමාව දක්වලා එයා පුදුම ප්‍රකාශ කරනවා. අවුරුදු 2500කට කලින් මේ විදිහේ දැන් වාග් විද්‍යාඥයින් අවදීන සත්‍යයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා. ඉතින් ඒ විදිහේ දෙයක් ප්‍රකාශ කරාට පස්සේ ඔන්න එතකොට ඉතින් පළමුවෙන්ම පොට්ටපාද ප්‍රකාශ කරන්නේ මේකයි. අති විශිෂ්ටයි ස්වාමී. අති විශිෂ්ටයි ස්වාමී. යම්සේ ස්වාමීනි යටි කුරුකුරු කළ දෙයක් උඩු කර ගන්නේද? දැසී තිබුණු දෙයක් විවෘත කරන්නේද? මංගලාවකට මනුගේ දක්වන්නේද? ඇසැත්තෝ රූප දකිත්වා යන්තු හිතෙල් පහනක් දැල්වන දෙසෙන් භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ ධර්ම දේශනා කළා. තාම භාග්‍යතුන් වහන්සේ සරණ යන ධර්මයේ කියලා මම දිවිහිමියෙන් සරණ ගිය උපාසකෙක් හිටිය දරා ගන්න කියලා පොට්ටපාද පරිබ්‍රාජක ප්‍රකාශ කළා. ඊටත් එහා ගියා චිත්ත හත්තිසාරිපුත්ත. තර වගේම වාක්‍යයකින් ප්‍රසාදයේ පළ කළා චිත්ත හත්තිසාරිපුත්ත මේ ශාසනයේ පැවිද්ද උපසම්පදාව ඉල්ලා හිටි. බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදා දී වදාලා උපසපන් වූ නොබෝ කලකින් චිත්ත හත්තිසාරිපුත්ත ස්වාමීන් වහන්සේ විවේකයට ගිහිල්ලා දැඩිව වීර්ය වඩලා භාවනා කරලා අරහත්ත්වයටපත්. ඔන්න සූත්‍රයේ කියලා. ඉතින් දැන් මේකෙන් තව ඉතිරි සියන විනාඩි කිහිපය තුල තවත් ගැටළු විදිහේ දේවල් තියෙනවා නම් අපි මෙන්න මෙහෙම ටික ටික කියමු. දැන් මේ අර කියාපු සංඛා සමඤ්ඤා පඤ්ඤාති කියන ඒ වචන කීපය සඳහන් වෙන වටිනාම සූත්‍රයක් තියෙනවා සංයුත් සංගයේ නිරුත්තිපත සංයුත්තේ හැටියට. එතෙන්දී කෙලින්ම බුදුරජාණන් වහන්සේ මේ කාලත්‍රයේ පටලවා ගැනීමේ අවුල පිළිබඳව ප්‍රකාශ කරන මෙන්න මෙහෙම. තයෝමේ භික්කවේ නිරුත්තිපතා අධිවචනපතා පඤ්ඤාතිපතා මහණෙනි මේ හිතා ගන්න නිරුක්ති අධිවචන ප්‍රඥාප්ති කියලා කියන්නේ මේ දැන් ලෝකයේ පාවිච්චි කරන භාෂාවට. එතකොට මහණෙනි නිරුක්ති මාර්ගය අධිවචන මාර්ගය ප්‍රඥාප්ති මාර්ග තුනක් තියෙනවා. එකකට එකක් පටලවා නොගත යුතු වෙන වෙන්න. ඒවා පෙන්වුම් කරන්නේ මෙහෙමයි. බුදුදහමේ ප්‍රකාශ කරන එතෙන්දී යම් රූපයක් අතීතද නිරුද්ධද වෙනස් වෙලා තියෙනවද? ඒකට කියන්න ඕනේ අහෝසි කියලා. විය කියන එකට. ඒකට කියන්නේ නෑ වන්නේ කියලා කියන්නේ වෙනවා කියලා කියන්නේත් නෑ. එහෙම නැත්නම් තියනවා කියලා කියන්නේ. ඒකට යොදන සංඛ්‍යාව ඒක අහෝසි කියලායි සංඛා සමඤ්ඤාපන්. ඒ වගේම හිතා ගන්න යම් රූපයක් අනාගත නම් ඒකට කියන්නේ භවිෂ්‍යති. පාලි වචනේ වන්නේ කියන එක. වන්නේ කියන මිසක් ඒක වුණයි කියලා කියන්නේත් නෑ තියුණයි කියලා කියන්නේත් නෑ. ඒ විදිහම සලක ගන්න වර්තමානයේ යම් රූපයක් තියෙනවා නම් ඒකට ඒක අර කියාපු අනිත් කාල දෙක යොදන්නේ නෑ. ඒ විදිහටම පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ සූත්‍රයේ කෙලියෙන් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ ඒ කියලා බුදුරජාණන් ඒක තහවුරු කරනවා.
අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් යම් ඥානවන්ත ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවනම් ඒ අය මේ කාලත්‍රේ පටලවා ගන්නේ නැහැ. අතීතයේ ගිය දෙයට තියෙනවා කියලා කියන එක මුලාවක්. අනාගතය ආවේ නැහැ. අනාගතයේ ඒ වෙලාවට සත්‍ය වෙන්න පුළුවන්. අන්න එතෙන්ද බුදුරජාණන් පෙන්වු කරන්නේ. ඒ අර එක් ආත්ම ප්‍රතිලාභයේ ඒ අවස්ථාවේ එතන විශේෂ වචනයක් මට කියුනේ නැහැ. තස්මින් සමයේ. ඒ අවස්ථාවේ. අන්න එතන සුවිශේෂයි. අරූපාත්ම ප්‍රතිලාභය තියෙන වෙලාවේ ඒ තස්මින් සමයේ ඒ මොහොතේදී ඒ වෙලාවෙදී එකට කියන්නේ අනිත්‍යව. අනිත් නම් කියන්නේ. අනේ වගේ මෙතන එතකොට කාලත්‍රයේ පටලවා නොගත යුතු බවයි බුදුරජාණන් පෙන්වු කරන්නේ. ඒ පටලවා ගැනීම තුලින් තමයි මේ සක්කාය දිට්ඨිය ඇති වුනේ. ඒක වාසාවේ දෝෂයක් නෙවෙයි. මනුෂ්‍යයාගේ කෙලෙස් වල දෝෂය. අම්මගේ තාත්තගේ වැරද්ද. අම්මා කවුද? තණ්හා. තාත්තා අවිද්‍යාව. අවිද්‍යා නීවරණය තුලින් අර ඝන සංඥාව තුලින් ලෝකයට මේ ලෝකයේ රාශි සංඥාව වහලා දෙයක් කරලා පෙන්වනවා. තණ්හාව තුලින් අරව අලවනවා. තණ්හා ලාටුවෙන්. ඔන්න ඒක තුල ලෝකයා මේ ශාරීරිය පිළිබඳව තියෙන එක නීමකට සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ. සක්කාය මේ ශාරීරිය තියෙනවා කියලා හිතා ගන්න. මේක තුල වෙන ක්‍රියාදාමයේ තාමශී කියන එක අමතක කරලා. ඒ වගේ තමයි අනිත් දේවලු. ඔන්න ඔතනයි ආත්ම දෘෂ්ටිය සංගීලා තියෙන්නේ. ඒක එලි කරන්න මේ පොට්ටපාද සූත්‍රයේ මහා පුදුම දේශනාව. මහා පුදුම දේශනාව. එතකොට ඒක තුලින් අන්නර ඒ පුට්ටපාදගේ සාකච්ඡා තුලින් පොට්ටපාද අහන්නේ චිත්ත සාතිසාරි පුත්‍ය අහන්නේ ධර්මයේ නොදත්තනම් අභිත්තහන ප්‍රශ්නය. එතකොට ඒක තුලම තමයි අර යෝගීනුත් හිර වෙලා හිටියේ. ඒ අය යම් තත්වයක් ලැබුවා. නමුත් ඒක গুপ্ত ගුඪ දෙයක් කියලා හිතුවා. අර විදියට හේතු ප්‍රත්‍යයන්ගේ නැති වෙන දෙයක් කියලා හිතුවේ නෑ. ඒ වෙනුවට තම කිසි ගුඪ දෙයක් මෙතන ආත්මයක් තියෙන නොදන්න ආත්මයක්. එහෙම නැත්නම් දෙවියෙක් ප්‍රඥෙක් මේකට ඇතුල් කරනවා මොකක් හරි සංඥාව කෙනෙක්. ඔන්න ඔය සංඥාවේ එහා සංඥාවෙන් මිදෙන්න බැරි වුණේ මොකද? අරක මේකයි හේතුව. සංස්කාර අඳුනගෙන හිටියේ නෑ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විශේෂම දේ තමයි පටිච්චසමුපාදයට එක්කම යන අති විශේෂ වචනය සංස්කාරයි. දැන් මෙතන කිව්ව මේ අර සුවිශේෂ තීරණය ගත්තේ අර භික්ෂුන් වහන්සේ. මෙචේව චේතයන් නාභි සංඛරයන්. මම මේ චේතනා සංස්කාර වලින් මිදෙන්න ඕන. චේතනා සංස්කාර වලයි ඒක තුලයි එල්ලිලා හිටියේ. ඒකට මේකට තව සාමාන්‍ය ගොඩේ උපමාවක් කියතොත් ඒක ඇත්ත වශයෙන්ම විසුද්ධි මාර්ගයේත් දාපු උපමාවක්. දැන් හිතන්න සැඩදිය වහරකින් එතර වෙන්න 12 පාරක් ගලනවා. පාලමක් නැහැ මොකද්ද කරන්නේ? මෙහා පැත්තේ තියෙන ගහයක එල්ලෙන වැලක් අල්ලගෙන පැද්දෙනවා. පැද්දිලා එහා පැත්තට උණ හැටියේ අතහරින්න ඕන. අතහරින්න නැත්නම් ආපහු මෙහා පැත්තට එනෝනේ. ඔන්න ඔක තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පහුරක් කිව්වේ සමත විපස්සනා ආදී අර විදිහට අල්ලගන්න වැලක් පමණයි. ඒකේ එල්ලිලා එහා පැත්තට ගිය හැටි අතහරින්න. හැබැයි අතහරින්න බයයි. ඒකනේ නේව සංඥා. ඊටකන් සීසෝ පැදමින් හිටියේ. සීසෝ පැදිල්ලක් තියුනේ. අතහරින්න බයයි. මොකද ආත්ම සංඥාව ඇතුළත තියෙන නිසා. මම නැති වෙයි කියලා. නැති වෙන්න මමෙක් නැති බව බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සික්ඛායක සංඥා ප්‍රඥාප්තිය තුලින් පෙන්වනවා. පටිච්චසමුප්පාද ධර්මය තුලින් නුයාත්ම දෘෂ්ටිය බිඳින්. ඒකයි මේ සූත්‍රයේ මුල ඉඳලා අගටම තියෙන මහා පුදුම සූත්‍රයක්. ඉතින් යන්නේ මේ උපමා එකක් මතක තියාගන්න. ඒක තුලින් කල්පනා කරගන්න. මෙන්න මේ සක්කාය දිට්ඨිය කැඩීම කියලා කියන ගොය සද්දය ඇවිල්ලා වෙන දෙයක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයේ අර විදර්ශනාව යෙදීම මේ පංච පාදාන ස්කන්ධය පිළිබඳව ඒක තුලින් යම් අවස්ථාවක මේවායි නිස්සාරත්වය හෙළි වෙලා අතහැරෙනවා නිස්සාරත්වය තියෙනවා අන්නේ බඳු තත්ත්වයයි කොට මේ ඒක තුලින් වර නිරෝධය ස්පර්ශ කරනවා කියලා කියන්නේ සංඥාවේ දෙත නිරෝධයෙන් නැගිටින්නේ නිවනට අරහත්ත්වය නිවනටයි නැගිටින්නේ මොකද සංඥාවේ දෙතෙන් නැගිටිනකොට ඒ භික්ෂුවට ඇති වෙන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන ඒ අවබෝධයයි ඒක කියන්නේ නිවන. කොට සංඥාවිත නිරෝධ සමාපත්තියට සම්බන්ධුනා නම් යම් කෙනෙක් නැගිටින්නේ නිවනටයි. මොකද ප්‍රඥාවයි කෙලවර. ප්‍රඥාව තුලිනුයි Taman දැන්නේ සීනා ජාති උසිතං බ්‍රහ්මචර්යයන් කතං කරණියන් ආදී හැම එකක් කියවෙන්නේ අවබෝධ කරගන්නවා. මෙතන කිසිවක් නැහැ. ඉතින් මේ ටික ඇති මේ පින්නතුන්ට තව ඉදිරි දේශනාවල මේමයි අතුරු දේවල් අපින් කියවෙන්න ඉඩ තියෙනවා පණ තිබුණොත්. ඉතින් මේ පින්නතුන් කල්පනා කරගන්න අද වෙනි වටිනා දේශ අසල පොයේ දවසක අපි අර චතුරාර්ය සත්‍යයට පදනම වන පටිච්චසමුපාදයේ ඒ අල්ලලා මේ පින්නතුන්ට යමක් කිව්වේ මේ පැයක් ඇතුළත මේක මේ තමන්ගේ භාවනාවට ගත හැකි යමක් තිබෙනවා නම් උපකාර සමත තමන්ගේ විදර්ශනාවට ඒ අරගෙන තමන් මේ
අති භයානක සංසාර දුකින් මිදීමට මේ බණ භාවනා ඒ දිනු පවුණු කරගෙන ඒ උතුම් තත්ත්ව සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදින් තුමමාමහන් සාක්ෂාත් කරගෙන මේ දේශනාවට උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිශේෂිත අගනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් ඉන්නවනම් එම ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට යනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගිනු තුමමාමහන් වෙන සැනසෙත් ප්‍රාර්ථනා මේ ගාථා කියන්නේ ittavata cammehi samphatantu sabbhe devanumodantu sabba sampatti siddhi sabbhe devanumoditva buddhantu amatang padang akasattha bhummattha devanaga mani punyang tan anumoditva chiran rakkhantu sasanam akasattha bhummattha devanaga mahiddik punyang tan anumoditva chiran ආකාශට්ඨා බුම්මට්ඨා දේවා දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිභය සෝකප්පත්තා නිසෝකා හුන්තු සබ්බේ පානිනෝ දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා සෝකප්පත්තා දුක්ඛප්පත්තා නිදුක්ඛා හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්ම දේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ